සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ දහම් පිපාසය සංසිඳුවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමා දහරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලින කෙරේ. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වත්තෝනි ඛතමානි තීනි දානමයං පුඤ්ඤ කිරිය වත්තෝ සීලමයං පුඤ්ඤ කිරිය වත්තෝ භාවනාමයං පුඤ්ඤ කිරිය වත්තෝති. ශ්‍රද්ධා සම්පන්න කාරුණික සදහවත් පින්වත්නි, මේ පින්වතුන් ත්‍රිවිධ රත්නය කෙරෙහි ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් සූදානම් වී සිටින්නේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත අප්‍රමාණ කරුණාවෙන් දේශනා කර වදාරන්නට යෙදුන ධර්මයේ ශ්‍රවණය කිරීමටයි සදී පැහැදී බලාපොරොත්තුවෙන් සිටින්නේ. මේ බුද්ධෝත්පාද කාලයේහි භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කිරීමට වාසනාවන්ත වූ අප සැබවින්ම භාග්‍යවන්තයි කියලා අපට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණලා ධර්මයේ ශ්‍රවණය කිරීමට පැමිණෙන ශ්‍රාවකයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා ඒ පැමිණුණ ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කතා පවත්වලා අනතුරුව අනුපිළිවෙල කතා වදාරමින් ධර්මයේ දේශනා කරනවා. එනම් දාන කතාව, සීල කතාව සහ ඒ ආනිසංස පිළිබඳව. අනතුරුව සග්ග කතාව නම් වූ සුගති සංඛ්‍යාත සැප ලැබීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. සුගතියේ ඉපදී සැප ලැබුවත් කාම වින්දනේ ආදීනව වදාරලා අවසානයේ ලෞකිකත්වය
ඉක්මවා යන ලෝකෝත්තර මාර්ගඵල ශාත් වන චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාරනවා. ඇතැම් අවස්ථාවක ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා ඉදිරිපත් වන ශ්‍රාවකයාගේ නිදිගත් කෙලෙස් වන අනුශය ධර්මයන් සමග වැඩි ඇති ශ්‍රද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් මොහුපුරා යාම බුදු ඇසින් දැක චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ පුඤ්ඤ කිරිය වත්තු කියන සූත්‍ර දේශනාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී තමයි භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. ඒ සූත්‍ර පාඨය තමයි මම මුලින් මේ පින්වතුන්ට සිහිපත් කරන්නට යෙදුනේ. තීනිමානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වත්තෝනි කතමානි තීනි. මහණෙනි, මේ ලෝකේ පුණ්‍ය ක්‍රියා වත් තුනක් තියෙනවා. පින් කිරිය වත් තුනක් තියෙනවා. කතමානි තීනි. කුමක්ද ඒ තුන? දානමයම් පුඤ්ඤ කිරිය වත්තු. දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව. සීලමයම් පුඤ්ඤ කිරිය වත්තු. සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව. භාවනාමයම් පුඤ්ඤ කිරිය වත්තු. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, මහණෙනි, මේ ලෝකේ යම් පුද්ගලයෙක් විසින් දානමය පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරනවා. ඒ වගේම සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව සිද්ධ කරනවා. මේ දානමය පුණ්‍ය ක්‍රියා වස්තුවත් සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුවත් මද පමණට ස්වල්ප වශයෙන් තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම භාවනාමය පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නේ නැහැ. ඒ තැනැත්තා මරණින් මත්තේ කය බිඳී යාමෙන් ඊළඟ ජීවිතේ මිනිස්සු අතර උපදිනවා දුර්භාග්‍ය විදිහට උප්පත්තිය ලබනවා. දුර්භාග්‍ය විදිහට කියලා කියන්නේ පහත් කුලවල, ඒ වගේම උපභෝග පරිභෝග සම්පත් වලින් තොරව, සැප සම්පත් වලින් දුර වෙලා නැතුව අඩුව අල්ප ලෙස උප්පත්තිය ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, තවත් පුද්ගලයෙක් ඉන්නවා දානමය පුණ්‍ය ක්‍රියාවත් සීලමය පුණ්‍ය ක්‍රියාවත් මධ්‍යම ප්‍රමාණයෙන් සිද්ධ කරනවා. භාවනාමය පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නේ නැහැ. ඒ තැනැත්තා කය බිඳීමෙන් මරණින් මත්තේ මිනිසුන් අතර සෞභාග්‍යයට පත් වෙනවා. ඒ කියන්නේ උසස් කුලවල උපභෝග පරිභෝග සම්පත් ඇතුව
සියලු සැප සම්පත් වලින් අඩුවක් නැතුව උප්පත්තිය ලබනවා. ඊළඟ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මෙලව තවත් පුද්ගලෙක් විසින් දානමය පුණ්‍ය ක්‍රියාවත් සීලමය පුණ්‍ය ක්‍රියාවත් අධික වශයෙන් කරනවා. හැබැයි භාවනාමය පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නේ නැහැ. ඒ තැනැත්තාද කය බිඳීමෙන් පස්සේ මතු චාතුම් මහා රාජික දේව සභාවට දෙවියන් අතරට පැමිණෙනවා. මහණෙනි, එහි සතරවරම් මහ රජදරුවෝ සතරවරම් දෙවිවරු දානමය පුණ්‍ය ක්‍රියාවත් සීලමය පුණ්‍ය ක්‍රියාවත් අධික කොට සිද්ධ කරලා දිව්‍යමය වූ ආයුෂයෙන්ද දිව්‍යමය වූ වර්ණයෙන්ද දිව්‍යමය වූ සැපයෙන්ද දිව්‍යමය වූ යසසින්ද දිව්‍යමය වූ ආධිපත්‍යයෙන්ද දිව්‍යමය වූ රූපයෙන්ද දිව්‍යමය වූ ශබ්දයෙන්ද ගන්ධයෙන්ද රසයෙන්ද පහසෙන්ද යන කන්නු 10න් අනිකුත් දෙවිවරු මැඩ පවත්වාගෙන අභිභවනය කරගෙන ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙනවා. ඊළඟට හතරවෙනි පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මෙලව තවත් පුද්ගලයෙක් ඉන්නවා දානමය පුණ්‍ය ක්‍රියාවත් සීලමය පුණ්‍ය ක්‍රියාවත් අධික වශයෙන් සිද්ධ කරනවා. භාවනාමය පුණ්‍ය ක්‍රියාවේ යෙදෙන්නේ නැහැ. භාවනා කරන්නේ නැහැ. හිතෙම කය බිඳීමෙන් මතු මත්තේ ඒ කියන්නේ මරණින් මත්තේ තාවදින්ස දෙවියන් අතරට යනවා. මහණෙනි, එහිදී සක්‍ර දෙවියෝ දානමය පුණ්‍ය ක්‍රියාව සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අතිරේකව කොට තාවතින්ස දෙවියන් දිව්‍ය ආයුෂයෙන් දිව්‍ය වර්ණයෙන් දිව්‍ය සුඛයෙන් දිව්‍ය යසසින් දිව්‍ය තේජසින් දිව්‍ය රූපයෙන් දිව්‍ය ශබ්දයෙන් දිව්‍ය ගන්ධයෙන් දිව්‍ය රසයෙන් දිව්‍ය පහසින් කියන මේ දස කරුණෙන් තාවතින්ස දෙවිවරු මැඩපවත්වාගෙන සිටිනවා. ඊළඟට පස්වෙනි පුද්ගලයා මහණෙනි මෙලව ඇතමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුවත් සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුවත් අධිකව කරනවා. අධිකව දන් දෙනවා, අධිකව සිල් රකිනවා. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව භාවනා කිරීම සිද්ධ කරන්නේ නැහැ. හිතේ කය බිඳීමෙන් ඒ කියන්නේ මරණින් මත්තේ යාම කියන දෙවියන්ගේ සහවාසයට යනවා. දෙවියන් අතරට යනවා. මහණෙනි, ස්වයාම කියන දිව්‍ය පුත්‍රයා දානමය සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අතිරේකව කොට දිව්‍ය ආයුෂයෙන් දිව්‍ය වර්ණයෙන් දිව්‍ය සැපයෙන් දිව්‍ය තේජසින් දිව්‍ය යසසින් ආධිපත්‍යයෙන් දිව්‍ය රූපයෙන් දිව්‍ය ශබ්දයෙන් දිව්‍ය ගන්ධයෙන් දිව්‍ය රසයෙන් යාම වාසී දෙවියන් මැඩපවත්වාගෙන සිටිනවා ස්වයාම කියන දිව්‍ය පුත්‍රයා. හයවෙනි පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මෙලොවෙහි තවත් පුද්ගලයෙක් ඉන්නවා දානමය පුණ්‍ය ක්‍රියාවත් සීලමය පුණ්‍ය ක්‍රියාවත් අධිකව කරනවා භාවනාමය පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන්නේ. එයත් කය බිඳීමෙන් මරණින් මත්තේ තුසිත දෙවියන්ගේ සහවාසයට පැමිණෙනවා. මහණෙනි, ඒ සන්තුසිත කියලා දෙව් පුත් කෙනෙක් ඉන්නවා. මේ සන්තුසිත දෙව් පුත්‍රයා ආයුෂයෙන් සැපයෙන් බලයෙන් තේජසින් ආධිපත්‍යයෙන් එවැගේම රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් පහසින්
ඒ තුසිත දෙවියන් මැඩ පවත්වාගෙන වාසය කරනවා සන්තුසිත කියන දෙව් පුත්‍රයා විදියට. ඊළඟට පින්වත්නි 7 වෙනි පුද්ගලයා මහණෙනි මේ ලෝකයේ තවත් පුද්ගලයෙක් දානමය පුණ්‍යක්‍රියාවත් සීලමය පුණ්‍යක්‍රියාවත් සිද්ධ කරනවා භාවනාමය පුණ්‍යක්‍රියාව සිද්ධ කරන්නේ. ඒ තැනැත්තා කය බිඳීමෙන් මත්තේ නිම්මාන රති කියන දිව්‍යංගේ සහවාසයට පැමිණෙනවා. මාන්නේ එහි සුනිර්මිත කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. මේ දානමය පුණ්‍යක්‍රියාව අතිරේක කොට සීලමය පුණ්‍යක්‍රියාව අතිරේක කොට සිද්ධ කරලා දිව්‍ය ආයුෂයෙන් දිව්‍ය වර්ණයෙන් දිව්‍ය පහසින් දිව්‍ය තේජසින් දිව්‍ය ආධිපත්‍යයෙන් යුක්ත වෙනවා. දිව්‍ය රූපයෙන් දිව්‍ය ශබ්දයෙන් දිව්‍ය ගන්ධයෙන් දිව්‍ය රසයෙන් දිව්‍ය පහසින් නිම්මාන රති දෙවියන් මැඩපවත්වාගෙන සිටිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. අවසාන පුද්ගලයා මහණෙනි මේ ලෝකයේ තවත් පුද්ගලයෙක් ඉන්නවා දානමය පුණ්‍යක්‍රියාවත් සීලමය පුණ්‍යක්‍රියාවත් අධිකව කරනවා භාවනාමය පුණ්‍යක්‍රියාව සිද්ධ කරන්නේ නැහැ. ඒ තැනැත්තාද කය බිඳීමෙන් මරණින් මත්තේ පරිනිර්මිත වසවත්ති දෙවියන්ගේ අතරට පැමිණෙනවා. මහණේ වශවත්ති දිව්‍ය පුත්‍ර තෙමේ දානමය සීලමය පුණ්‍යක්‍රියා වස්තු අතිරේක කොට කිරීමෙන් දිව්‍ය ආයුෂයෙන් දිව්‍ය වර්ණයෙන් දිව්‍ය සැපයෙන් දිව්‍ය යසසින් ආධිපත්‍යයෙන් අනික් දෙවියන් අභිභවනය කරනවා. ඒ වගේම රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් පහසෙන් දසකරුණින් පරිනිම්මිත වසවත්ති දෙවියන් මැඩගෙන මැඩපවත්වාගෙන සිටිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙනවා. එතකොට පින්වත්නි මේ පුඤ්ඤගිරිය වත්තු කියන සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා වදාරනවා. මේ සූත්‍ර දේශනාවට අනුකූලව පුද්ගලයෝ 8 දෙනෙක් සිද්ධ කරන දන් දීම සිද්ධ කරන ආකාරය, සීලය පුරන ආකාරය සහ භාවනාව නොපිරීම පිළිබඳව මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට සීලමය සහ දානමය පුණ්‍ය ක්‍රියාවන් මද වශයෙන් ස්වල්ප වශයෙන් සිද්ධ කරනවා. එයා දුර්භාග්‍ය උප්පත්තිය ලබනවා. ඊළඟට දානය මේ පුණ්‍ය ක්‍රියාවත් සීලමය පුණ්‍ය ක්‍රියාවත් මධ්‍යම ප්‍රමාණයෙන් සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තැනැත්තා සෞභාග්‍ය ඇතුව භාග්‍යවන්තව උප්පත්තිය ලබනවා කියලා. හැබැයි භාවනාමය කුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ පුද්ගලයා සීලයත් ආරක්ෂා කරනවා, දානයත් අධිකව සිද්ධ කරනවා, භාවනාව සිද්ධ කරන්නේ නැහැ. සතරවරම් දෙව් රජ බවට පත් වෙනවා. චාතුම් මහා රාජිකය කියන දිව්‍ය තලයේ උප්පත්තිය ලබනවා. ඊළඟ පුද්ගලයා දානමය පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරනවා, සීලමය පුණ්‍ය ක්‍රියාවක් අධික මාත්‍රව සිද්ධ කරනවා, භාවනාව සිද්ධ කරන්නේ නැහැ. සක්‍ර දෙවියෝ වෙලා තාවතින්සේ උප්පත්තිය ලබනවා. ඒ දෙවියන් අතර අග්‍රතාවයට පත් වෙනවා. ඊළඟ කෙනා දානයත් සීලයත් අධිමාත්‍රව සිද්ධ කිරීමෙන් කය බිඳීමෙන් එයා යාමය කියන දිව්‍ය තලයේ උප්පත්තිය ලැබලා ස්වයාම කියන දේවත්වයට පත් වෙලා අතිරේකව තවත් දම්පින් කරපු නිසා ඒ දෙවියන් අතර අග්‍රත්වයට පත් වෙනවා.
ඊළඟට දානයත් සීලයත් අදිමාත්‍රව කරපු නිසා තුසිත දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා සන්තුසිත කියන දිව්‍ය රාජෝත්තමයාව. විදිහට උප්පත්තිය ලැබලා දෙවියන් අතර අග්‍රත්වයට පත් වෙනවා. ඒත් භාවනාව සිද්ධ කරන්නේ නැහැ. ඊළඟට හත්වෙනි පුද්ගලයා දානයත් දානමය පුණ්‍ය ක්‍රියාවත් සීලමය පුණ්‍ය ක්‍රියාවත් අධිකව සිද්ධ කරනවා භාවනාව සිද්ධ කරන්නේ නැහැ. නිම්මාන රති කියන දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා සුනිර්මිත කියන දිව්‍ය රාජයා හැටියට. ඒ දෙවියන් අතර නිම්මාන රති දිව්‍ය ලෝකේ ප්‍රධානත්වය ගන්නවා. අවසාන කෙනා දන් දීමත් සිද්ධ කරනවා සීලයත් ආරක්ෂා කරනවා අදිමාත්‍ර වශයෙන් භාවනාව සිද්ධ කරන්නේ නැහැ. පරිනිම්මිත වසවත්ති කියන දිව්‍ය තලයේ උප්පත්තිය ලබනවා වසවත්ති දෙවියන් හැටියට. ඒ දිව්‍ය තලයේ දෙවියන් අතර ප්‍රධානත්වයට පත් වෙනවා. අපිට මේ කාරණයෙන් පැහැදිලි වෙනවා දෙවියන් අතර මහේශාක්‍ය තත්වයට පත් වෙන්න පුළුවන් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුවත් සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුවත් පිරීම තුල. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ තුල දානමය පුණ්‍ය ක්‍රියාවත් සීලමය පුණ්‍ය ක්‍රියාවත් මධ්‍යම ප්‍රමාණයෙන් සිද්ධ කිරීම තුල සෞභාග්‍යයට පත් වෙන්න පුළුවන්. උසස් කුලවල උපභෝග පරිභෝග සම්පත් තුව සියලු සැප සම්පත් වලින් ආඩ්‍යව උප්පත්ති ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම යම් කෙනෙක් දානමය පුණ්‍ය ක්‍රියාවත් සීලමය පුණ්‍ය ක්‍රියාවත් මද වශයෙන් සිද්ධ කළා එයා මිනිස්යන් අතර උප්පත්තිය ලබනවා. හැබැයි දුර්භාග්‍යව. තේජස් නැහැ, බලවත් නැහැ. බොහොම දුගී දුප්පත් ස්වභාවයෙන් තමයි උප්පත්තිය ලබන්නේ. ඒ කාරණය තමයි මේ පුණ්‍යකිරිය වත්තු කියන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ සීලයත් දානයත් සීලයත් පිරීම තුල ඒ කියන දිව්‍ය තලවල උප්පත්තිය ලබන්නටත් මනුෂ්‍ය ලෝකයේ තුල මනුෂ්‍ය ආත්ම භාවයක උප්පත්තිය ලැබුවොත් සෞභාග්‍යමත් සහ දුර්භාග්‍යවත් උපතකට හේතු වෙන ආකාරය පිළිබඳව විදිහ පිළිබඳව මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කරුණු පෙන්වලා තියෙනවා. මේ එකදු පුද්ගලයෙක්වත් දානය සම්පූර්ණ කළා, සීලය සම්පූර්ණ කළා, භාවනාමය කුසලය සම්පූර්ණ කළේ නැහැ. භාවනාමය කුසලය සම්පූර්ණ කළේ නැහැ. ඒතර භාවනාමය කුසලය සම්පූර්ණ කළේ නැති නිසා ඒ අයට ලෝකෝත්තර වූ ලෞකිකත්වය ඉක්මවා ගියපු මේ ලෝකෝත්තර තත්වයට මාර්ගඵල අධිගමනයන්ට පත් වෙන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ වගේම පින්වත්නි දන් දීමත් සිල් රැකීමත් කියන දෙකම බොහෝසේ ආනිසංස දායක වෙනවා කියන බව අපිට මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. പ്രേත අසුර නිරිතිරිසං කියන සතර අපාය උප්පත්තියකට පත් වෙන්නේ නැතුව සුගති සංඛ්‍යාත සැප ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි දාන සීල කියන කොටස් දෙක සම්පූර්ණ කිරීම. බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංසත්
පහක් පෙන්වලා තියෙනවා. සිල් රකින්න පුද්ගලයාට ලැබෙන ආනිසංස පහක්. ඒ වගේම සිල් නොරකින්න පුද්ගලයාට මේ විපාක ඒකේ අනිත් පැත්ත විපාක වශයෙන්ොත් ලැබෙනවා ඒ දුර්විපාක. සීලය ආරක්ෂා කිරීම තුළ ලැබෙන පළවෙනි කාරණය තමයි භවභෝග වැඩිම. මහත් භෝග ලබයි. බොහෝ ධන ධාන්‍ය වස්තුව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සිල්වත් භාවය තුළ. ඊළඟට පින්වත්නි කීර්තිය පැතිරීම විශාරදත්වයට පත් වෙන්න පුළුවන්. සිල්වත් පුද්ගලයා ඕනෑම සමාජයක ඕනෑම තැනක උසස් කොට අගය කොට උතුම් කොට සලකන කෙනෙක් බවට පත් වෙනවා. එයා හොඳ කෙනෙක් කියලා හැමතැනම එයාගේ යහපත් කීර්ති රාවය පැතිරෙනවා. ඊළඟට ඕනෑම සභාවකට නොබියව ඉදිරිපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. සමහර අය බොහෝ පිරිසක් එකතු වෙන තැන සභාවකට ඉදිරිපත් වෙන්න බයට චකිතයටපත් වෙනවා. ඒ තමන් තුළ තියෙන අර දුස්සීලභාවය නිසා. නමුත් සීලයක පිහිටලා යහපත් ගුණවත් තමන්ගේ ජීවිතය ගත කරනවා නම් එයාට ඕනෑම තැනක නොබියව ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට හතරවෙනි කාරණය තමයි පින්වත්නි සිහි නුඹුලාව මරණයටපත් වෙනවා. ඊටාම වැදගත් කාරණයක්. මරණයටපත් වෙන අවස්ථාවේදී අසිහියටපත් වෙන්නේ සිහි නුඹුලාව මරණයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මරණින් මත්තේ සුගතිගාමීව උප්පත්තිය ලබනවා. සීලය ආරක්ෂා කිරීම තුළ. මේ ආනිසංස පහ ලැබෙනවා සීලය ආරක්ෂා කරනකොට. සීලය ආරක්ෂා කරන්නේ නැත්නම් ඒ විපාක වශයෙන් භවභෝග පිරිහිලා යනවා. කීර්තිය නැති වෙලා විශාරදත්වය නැති වෙලා යනවා. සභාවකට ඉදිරිපත් වෙන්න බැරි වෙනවා. මරණයටපත් වෙන වෙලාවේ මුලා වූ සිහියෙන් යුක්තව මැරෙන්න වෙනවා. නැත්නම් අසිහියටපත් වෙලා මැරෙන්න වෙනවා. මරණින් මත්තේ දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවා. අර දුක් සහිත ස්ථානවල പ്രേත ලෝකයේ, අසුර ලෝකයේ, තිරිසන් ලෝකයේ, ඒ වගේ අපායගාමී ස්ථානවල උප්පත්ති ලබන්නට සිද්ධ වෙනවා. ඒ නිසා සීලය ආරක්ෂා කිරීමත් අනිවාර්යයෙන්ම අපි සිද්ධ කරන්නට ඕන. ඊළඟට තවත් කාරණයක් දානයේදී පෙන්නනවා බුදුරජාණන් වහන්සේ පංචමේ භික්ඛවේ දානේ ආනිසංසා කතමේ පංච. මේ දානය එයාගේ ආනිසංස පහක් තියෙනවා කියලා පෙන්නනවා. දන් දීමේ. අපි අර මුලින් කියපු පුද්ගලයෝ දන් දීලා 8 දෙනාම ඒ ආකාරයට මද වශයෙන්, බහුල වශයෙන්, අධික වශයෙන්, මධ්‍යම ප්‍රමාණයෙන් දන් දීම තුළ සැප ලබන ආකාරයේ දිව්‍ය තලවල උප්පත්ති ලැබෙන විදිහ පැහැදිලි කරා. මෙතනදිත් කියන්නේ දන් දීම තුළින් සැපවත් තැන්වල සැප ලැබීමට හේතුවක් වෙනවා. ඒ වගේම දන් දෙන්නා තුළ පිහිටන ලක්ෂණ පහක් ගැන කියනවා. බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ. බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. සන්තෝ සප්පුරිසා භජಂತಿ. බොහෝ සාන්ත සත්පුරුෂයන් භජනය කරන්න ලැබෙනවා. යහපත් ගුණ තියෙන අය. සමාන අය, එයාගේ ගුණ වලට සමාන ගුණ තියෙන, ඒ වගේම ඉහළ ගුණ තියෙන අය ඇසුරට ලැබෙනවා. කල්යාණී කිත්ති සද්දෝ අබ්බොග්ගජ්ජති. කල්යාණ කීර්ති රාවය පැතිරෙනවා. යා හොඳ කෙනෙක් කියලා.
ගිහි ධම්මා අනපේතෝ හෝති. පංචශීලයෙන් තොර වෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. පංචශීලයෙන් නිරන්තරයෙන්ම ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. කායස්ස බේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. කය බිඳීමෙන් පස්සේ මරණින් මත්තේ එයා සුගති සංඛ්‍යාත සැප ඇති ස්ථානවල උප්පත්තිය ලබනවා. මේකෝ භික්ඛවේ පංච දානේ ආනිසංසා. මේ දානයාගේ තියෙන ආනිසංස පහ. එමනම් දානය එවැගේම සීලය. දැන් මේ සූත්‍රයේ පෙන්වුවේ ඒ කාරණය. ඊට අමතර කාරණා දෙකක් තමයි මම ඔය සිහිපත් කළේ. දන් දීම තව දුරටත් සිල් රැකීම යහපත මෙලවත් පරලොවත් යහපත පිණිස ඒකාන්ත වශයෙන් නිරන්තර වශයෙන් හේතු වෙනවා කියන කාරණය. නමුත් පින්වත්නි අපට මේ දන් දීමත් සිල් රැකීමත් මේ සංසාර දුකින් ඈතර වෙන්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සැප විපාක ලැබෙනවා. අර කියපෝ චාතුම් මහරජිකේ යාමේ තුසිදේ නිම්මාන වසවත්ති ආදී නිම්මාන රති පරිනිර්මිත වසවත්ති ආදී ඒ දිව්‍ය තලවල උපත ලබන්න තේජස් ඇති දෙවිවරු වෙලා සක්‍ර දෙවියෝ වෙලා උප්පත්තිය ලබන්න දන් දීම සිල් රැකීම හේතු වෙනවා. එනමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුක ඇති වෙන හේතුව තණ්හාව, දුක නැති වූ තැන දුක නැති කිරීමේ මාර්ගය කියන චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් එතර වීම පිණිස තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මතාවය අපිට අවබෝධ කරගන්නට නම් මේ භාවනාමය කුසලය කියන එකත් භාවනා පුණ්‍ය කිරිය වත්තු කියන මේ පුණ්‍ය ක්‍රියා වස්තුව සම්පූර්ණ වෙන්නට ඕන. සම්පූර්ණ කරන්නට ඕන. මේ කාරණය තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. යම්කිසි කෙනෙක් මේ ලෝකයේ තුල කොපමණ දාන ආදී පින්කම් සිදු කළත් ඒ සිදු කරන්නා වූ සියලු පින්කම් වලට වඩා මොහතකුදු මෙත්සිත පතුරවනවා නම් ඒ වගේම අසුරු ගහන සනක් තුළ අනිත්‍ය මෙනෙහි කරනවා නම් ඒ සියල්ලටම වඩා එක උතුම් කියලා. වේලාම සූත්‍රයේදී තමයි අංගුත්තර නිකායේ මේ කාරණේ පැහැදිලි කරන්නේ. ගෘහපතිය යමෙක් එක් සෝතාපන්න පුද්ගලයෙකුට දෙන දාණයට වඩා සෝවාන් පුද්ගලයෝ 100 දෙනෙකුට දෙන දාණය උතුම් කියලා පෙන්නනවා. ඒ වගේම එක් අනාගාමී පුද්ගලයෙකුට දෙන දාණයට වඩා අනාගාමී පුද්ගලයන් 100කට දෙන දාණය උතුම් කියලා පෙන්නනවා. රහතන් වහන්සේ නමකට දෙන දාණයට වඩා රහතන් වහන්සේලා 100ක් නමකට දෙන දාණය උතුම් කියලා පෙන්නනවා. ඒ වගේම යමෙක් එක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනවද ඊට වඩා උතුම් කියනවා පසේ බුදුරජාණන් වහන්සේලා 100 නමකට දෙන දාන. ඒ වගේම අරිහතුන් වහන්සේ නමකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනවද ඊට වැඩිය වටිනවා. ඊළඟට බුදුපාමුක් මහසඟරට දන් දෙනවා නම් ඒක ඊටත් වැඩිය වටිනවා. යමෙක් පහන් සිතින් යුක්තව බුද්ධ ධම්ම සංඝ සරණ යනවද බුදුන් දහම් සඟුන් සරණ යනවද ඒක ඊටත් වැඩිය වටිනවා. ඊළඟට යමෙක් පංචශීල ධර්මය ආරක්ෂා කරනවද සමාදන් වෙලා ඒක ඊටත් වැඩිය වටිනවා. යමෙක් සුවඳ පිටක් ඊටාම සුළු මොහොතක් සුළු කාලයක් මෙත්සිත පතරවනවාද මෛත්‍රී සහගත චේතනාවෙන් යුක්තව ඉන්නවාද ඊටත් වැඩිය වටිනවා කියනවා.
ඊළඟට අවසාන වශයෙන් පෙන්නනවා අනිත්‍ය සංඥාව. අසුරු සනක් තුළ අසුරක් කියලා කියන්නේ මේ ඇඟිලි දෙක එකතු කරලා ශබ්දයක් කරනවා. ඒ ශබ්දේ කරන මොහොතේ ක්ෂණය තුළ යම්කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව මේ ලෝකයේ හැම දෙයක්ම අනිත්‍ය වෙනවා, වෙනස් වෙනවා කියලා යම් කෙනෙක් කල්පනා කරනවාද, හිතනවාද, ඒක අන්න අර කියපු සියලුම දානයන්ට වඩා උතුම් කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි, ඒ ආකාරයට පෙන්වන්නේ අර හැම දෙයක්ම කිරීම තුළ සසර නැවත නැවත ඉපදී ජාති ජරා ව්‍යාධි ශෝක මරණ කියන දුක් රැසට බඳුන් වෙනවා. බඳුන් වෙන්න සිද්ධ වෙනවා. මේ ජරා මරණ ලෝකේ සමග ගනුදෙනු කරන්න වෙනවා, කටයුතු කරන්න වෙනවා. නමුත් යම් කෙනෙක් මේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරලා, දුක්ඛ සංඥාව මෙනෙහි කරලා, අනාත්ම සංඥාව මෙනෙහි කරලා මේ සංසාර දුකින් නිදහස් වෙන්නට කල්පනා කරනවා නම්, ඒ මාර්ගය සකස් කර ගන්නවා නම්, ඒ මාර්ගය හදා ගන්නවා නම්, ඒ තැනැත්තා කරන ඒ දේ ඊ타ත්ම උතුම්. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉෂ්ට කරපු කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණ අවබෝධය ඇති කර ගැනීම තමයි භාවනාමය කුසලතාවය කියලා කියන්නේ. එතකොට මේ භාවනාමය කුසලතාවය වැඩිම තුල අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය පිළිබඳව යථා අවබෝධය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ යථා අවබෝධය නැතුව අපි අර ලෞකික විදිහට කුසල ධර්මයන් පුණ්‍ය කටයුතු සම්පූර්ණ කළත් සැප විපාක ලැබෙනවා. හැබැයි ඒ හැම එකක්ම తాවකාලිකයි පින්වතුනි. අපිට කොයි වෙලාවෙ නැති වෙලා අහිමි වෙලා යයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ සමත විදර්ශනා වශයෙන් භාවනා ප්‍රගුණ කරලා මේ ලෝකයේ තුල තියෙන යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණය තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස් වෙන්න අප්‍රමාදීව කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සමතේ සහ විදර්ශනාව කියලා භාවනාව කොටස් දෙකකට වෙන් කරනවා. සමතය කියලා කියන්නේ නානා රම්මණයන්ට විසර යාමට ඉඩ නොදී කුසල ආරම්මණයෙහි සිත පිහිටවාගෙන එකඟ භාවය ඇති කරගෙන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධ්‍යාන අංගයන්ටපත් වෙලා ඒ ඒකාග්‍ර චිත්තය ඇති කරගෙන පංච නීවරණ ධර්මයන් යටපත් කොට අපේ චිත්ත පාරිශුද්ධත්වය, පිරිසුදුභාවය, ඒකාග්‍රතාවය ඇති කරගන්නේ සමතේ වැඩිම තුලින්. එහෙනම් සමතේ අපිට ඊ타ත්ම වැදගත් වෙනවා. මේ විසිරීලා තියෙන නානා රම්මණයන්ට එකතු වෙලා ක්‍රියා කරන මේ ස්වභාවය දුරු කරගන්න, නීවරණයන්ගෙන් සිත මුදවා ගන්නට හේතු වෙනවා.
නිරන්තරයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන්ගෙන් අපිට බාධා ඇති වෙනවා. අපිට නිසි විදිහට අපේ මනස පවත්වා ගන්නට මේ නීවරණ ඉඩ දෙන්නේ නැහැ. කාමච්ඡන්ද කියලා කියන්නේ මේ පංචකාම වස්තුන්ට තියෙන කැමැත්ත ආසාව. ඒවා පසුපස්සේ හොයනවා. ඒවා ලබා ගන්න හිත උනන්දු වෙනවා. ඒවා තමයි නිතරම හිතන්නේ කල්පනා කරන්නේ කොහොමද මේ ඉන්ද්‍රියන් සතුටු කරන්නේ. නීවරණ කියලා කියන්නේ ඒකට. ඊළඟට තරහ ක්‍රෝධ සිතුවිලි ඇති වෙනවා අපිට මේ කටයුතු කරනකොට. ව්‍යාපාද. ඒ අවස්ථාවේ භාවනා කරනකොට මේ ව්‍යාපාද සිතුවිලි හිතට නැගෙනවා. ඒවට එකතු නොවී ඉඳීමයි අර විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන අංගයන්ට සමවදින්නේ. තීන මිද්ද චිත්තචෛතසිකයන්ගේ මැලි බව භාවනා කරන්න යනකොට මේ චිත්තචෛතසික ස්වභාවයේ මැලි බව කම්මැලිකම අපිට එනවා. එමෙ මැලි භාවයක් ඇති ඒකට ඉඩ දෙන්නේ නැතුව ඉන්න ඕන. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච නොසන්සුන්කම සහ පසුතැවිල්ල. හිතේ තියෙන නොසන්සුන් ස්වභාවය සහ Tamanට කරගන්න කියාගන්න බැරි වෙච්ච දේවල් මතක් වෙලා හිතේ පසුතැවිල්ල ඇති වෙනවා. උද්ධච්ච කුක්කුච්ච. ඊළඟට විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී අටතනක් පිළිබඳව ඇති වෙන සැකය. තථාගත බුදුරජාණන් වහන්සේගේ සත්‍ය අවබෝධය පිළිබඳව සැක කරනවා. ඒ වගේම ධර්ම රත්නයේ කෙරෙහි සැකය ඇති කරගන්නවා. ඊළඟට සතර මාර්ග සතර ඵල ඥානයන් උපදවාගත් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය වැඩ ඉන්නවා කියලා සැක ඇති කරගන්නවා. උන්වහන්සේලා නැහැ කියලා. ඊළඟට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව පිළිබඳව සැක ඇති කරගන්නවා. ඊළඟට పూర్ව ස්කන්ධ පිළිබඳව සැක ඇති කරගන්නවා. ඊළඟට වර්තමාන ස්කන්ධ පිළිබඳව සැක ඇති කරගන්නවා. අපර ස්කන්ධ පිළිබඳව සැක ඇති කරගන්නවා. අතීත වර්තමාන අනාගත කියන අවස්ථා තුන ස්කන්ධ පිළිබඳව. ඊළඟට 8 වෙනි කාරණේ තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව ඇති කරගන්නා වූ සැකය. මෙන්න මේ විදිහට බුද්ධ ආදී අටතනක් පිළිබඳව විචිකිච්ඡාව සැකය ඇති කරගන්නවා. එතකොට පින්වතුනි අපි මේ විදිහට සැක සංකාවන් උපදවා ගන්න අපිට නිවැරදි දැක්මක් සම්මා දිට්ඨියක් නැති නිසායි. එමනම් මේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ ප්‍රඥා චෛතසිකයේ ඇතිවීමෙන්. ප්‍රඥා චෛතසිකය ඇති වෙන්නට නම් සමත විපස්සනා වශයෙන් භාවනා වැඩි යුතුයි. ඒක තමයි ප්‍රඥාව ඇති කරගන්න හේතු වෙන්නේ. ප්‍රඥාව නැත්තම් කවදාවත් ධර්මය ඇතිසැටියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඒ හරි දැකීම ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ සක්කාය දිට්ඨිය බැහැර කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ සමත විපස්සනා වශයෙන් නිවැරදි ආකාරයට වැඩිම තුලයි. එතකොට අපි සමතේ පිළිබඳව කතා කළේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංගයන්ට එකතු වෙලා ඒ අංග ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නවා. ඒ ඇති කරගන්නකොට නීවරණයන් යටපත් වෙලා යනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නීවරණයන් සිතෙන් ඈත් වෙනවා. ඊළඟට මේ නීවරණයන් බැහැර වුණාට පස්සේ අපි විපස්සනා වශයෙන් මේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ ප්‍රඥාව වර්ධනය කරගන්න ආකාරය පිළිබඳව. එතෙන්ට මේ ධර්මතාවය එකතු කරගන්න ඕන. ධර්මතාවය පිළිබඳව අපිට අවබෝධයක් නැත්නම් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ.
භාවනා කළ පමණින්ම වැඩෙන්නේ නැහැ. ඒතර භාවනාව කියලා කියන්නේ ප්‍රඥාවන්ත භාවය ඇති කරගත්තොත් ධර්මයේ හරි විදිහට කොහොමද යොදාගන්නේ? මේ හේතුඵල ධර්මතාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුකූලව Taman තුළින් දකින්නේ කොහොමද කියලා තේරුම් ගත්ත කෙනාට මේ විදර්ශනා ප්‍රඥාව විදර්ශනා භාවනාව පහසුවෙන් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මේ කාරණේ අපිට පැහැදිලි කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා රූපම් භික්ඛවේ අනිච්ඡං යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යද නත්තා තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා සංයුත්ත නිකායේ සූත්‍ර පාඨයක් පෙන්වලා තියෙනවා. සූත්‍ර දේශනාවක් යදනත්ත සූත්‍රය කියලා මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒත් අපිට මේ විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්න මේක උපකාර කරගන්න පුළුවන්කම තියෙනවා මේ දේශනාව. මොකක්ද අපි දැන් බලන්නේ? මුලින් අපි මේ සූත්‍රයේ පෙන්නපු විදිහට දාන සීල කියන කොටස් දෙක සම්පූර්ණ කරනවා. නමුත් භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් භාවනාව සම්පූර්ණ වෙන්න සමත විපස්සනා විදිහට වඩන්න කිව්වා. සමතෙන් එකඟ කරගෙන විපස්සනා ප්‍රඥාව අවදි කරගන්න තමයි මේ ධර්මපරියාය අපිට අවශ්‍ය කරන්නේ. රූපම් භික්ඛවේ අනිච්ඡං. මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාරන්නේ? මහණෙනි, රූපය අනිත්‍යයි. එහෙනම් රූපය කියලා කිව්වේ රූපය කියනකොට ප්‍රසාදයයි ගෝචරයයි දෙක. ප්‍රසාදයට ඒ පැහැදිලිතාවයට ඇහැට රූප වැටෙනවා බාහිර. ගෝචර කියලා කිව්වේ ඒවා. ତොර මේ ඇහැට රූප ගෝචර වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇයි රූපයයි දෙක එකතු වෙනකොට ස්පර්ශය වෙනවා. එහෙනම් මේ හටගන්න ආරම්මණය ඇයි රූපයි ස්පර්ශ වෙනකොට ඒ හට ගැනීම ආරම්මණය අරමුණ අනිත්‍ය වෙනවා. ප්‍රසාදයත් අනිත්‍ය වෙනවා, ගෝචරයත් අනිත්‍ය වෙනවා. ප්‍රසාද ගෝචර වල ස්වභාවය ඒකයි. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. එහෙනම් අපි අනිත්‍ය වෙන දේ රූපය අනිත්‍ය වෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් පිළිගන්නේ අයෝනිසෝ මනසිකාරයේ ප්‍රත්‍ය වේලා පිළිගන්නේ නිට්ටය බවට. ඒ නිට්ටය බවට පිළිගන්න කම තමයි අපි දුක කියලා කියන්නේ. එහෙනම් මේ දුක අපිට උපාදනය කරන්නේ අයෝනිසෝ මනසිකාරය පෙර වැරදි විදිහට භාවිත වෙලා සිහි වෙන්න ගතියක් බවට පත් වෙලා තියෙනවා. ඒක භාවිතය. ඊට පස්සේ එය හඳුනා ගන්නකොට අයෝනිසෝ මනසිකාරයෙන් හඳුනාගෙන තැම්පත් වෙලා තියෙනවා, අනුකරණය වෙලා තියෙනවා. ඊට පස්සේ සිහිවීමේ ගතිය කියන අනුශ ගතිය එතන තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ අනිත්‍ය සංඥාව අපිට නිත්‍ය සංඥාවක් විදිහට නිට්ටයව තියෙන දෙයක් විදිහට ප්‍රසාද ගෝචර නිත්‍ය දෙයක් විදිහට සංඥා වෙන්නේ දැනගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාහරනවා යන් දුක්ඛං තදනත්තා. යමක් දුක නම් මෙතනදී දුක කියලා කිව්ව අසාරාර්ථයෙන් දුක කියලා කියනවා. සාරයක් නැහැ, හරයක් නැහැ.
අපි හඳුනා ගන්න දේ තුල, දැනගන්න දේ තුල, සංඥා කරන දේ තුල යමක් ඇතේ කියලා අපි පිළිගන්නවා. නමුත් පින්වත්නි, ඇතේ කියලා පිළිගත්තට ඇතේ කියලා මෙතන දෙයක් කාරණයක් නැහැ. මේ ස්කන්ධ පහේම ස්වභාවය තමයි මේ ස්කන්ධ පහ ස්වභාවයන් පහක් මිස යමෙකු හෝ යමෙකුගේ නොවේ. මේ ස්කන්ධ පහ අපිට සත්‍යයක් පුද්ගලයෙක් විදිහට පෙනුනට, යමෙක් යමෙකුගේ විදිහට පෙනුනට මේ ස්වභාව පහක් මිස යමෙක්වත් යමෙකුගේවත් නෙමෙයි. යමෙකුට අයිති දෙයක් නෙමෙයි. ඒ මොහොතට පහළ වෙලා ඒ හේතුව නොපවතිනකොට ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම එහෙමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යමක් දුක නම් අනාත්මයි. ආත්මීය වශයෙන් පිළිගන්න පුළුවන් කමක් නැහැ. යද නත්තා තං නේතං මම, යමක් අනාත්ම නම් එය මගේ නොවේ. එහෙනම් ආත්ම විදිහට ආත්මීය වශයෙන් අපි මගේ මම කියලා අපිට ඒ සංඥාව විඥාණයෙන් දැනගෙන පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ මම නොවේ. ඒ මගේ ආත්මය නොවේ. නේසෝ හමස්මි නමේසෝ අත්තාති. ඒ මගේ ආත්මය නොවේ. එහෙනම් අපි වසඟෙහි පවත්වා ගන්න බෑ අපි කැමති ආකාරයට. හැම වෙලාවෙම මේ රූප සංඥා විඥාන හඳුනා ගැනීම දැන ගැනීම අපි වසඟේ අපි පවත්වන්න තමයි කටයුතු කරන්නේ. නමුත් අපි කොපමණ උත්සාහ කළත් එම පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ පවත්වන්න බැරි ඒවා අපිට අයිති නැහැ. ඒ මොහොතට පහළ වෙන්නේ මේ ස්කන්ධ පංචකයම. එතකොට මේ ස්වභාවය පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පහකට වෙන් කරලා පෙන්වුවේ. නමුත් මේ ස්කන්ධ පහක් කියන්නේ මොහොතේම ඇති වෙලා ඒ මොහොතේම නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒක අපි යථාර්ථය තේරුම් ගන්නට ඕන. එහෙම අපි තේරුම් කරගන්නේ නැත්නම් අවබෝධ නොකරගත්තොත් නැවත අපිට ජාතියක් වශයෙන් හටගන්න හේතුවක් බවට පත් වෙනවා. ජාතියක් වශයෙන්. ඒතර ජාති වශයෙන් හට ගැනීමක් තුළ මනුස්ස උපත විතරක් නොවේ, තිරිසන් ඵල උපතක් වෙන්න පුළුවන්, දිව්‍ය තලයක වෙන්න පුළුවන්. කොතනක ඉපදුනත් මෙන්න මේ රැවටීම ඒ හැමතැනකම පවතිනවා. රූපය අනිත්‍ය වෙනකොට ඒ අනිත්‍ය වෙන රූපය අපි අනිත්‍යයි කියලා නෙමෙයි දකින්නේ. ඒක නිට්ටය සංඥාවෙන් පිළිගන්නේ. ප්‍රසාද ගෝචර ගැටෙනකොට ඒක නිට්ටයයි කියලා අපි හිතන්නේ. අපි ඒක හිතා ඉන්නව නෙමෙයි. ඒක තමයි අපි පුරාණ කර්මය කියලා කියන්නේ. පෙර එහෙම හිතන්න පුරුදු වුණ කම නිසා, ඒ ගතිය නිසා නැවත නැවතත් ඒ ආකාරයටම සිහිවීමක් සිද්ධ වෙනවා. ඒ සිහිවීම සංඥාව ඒක විඥාණයෙන් දැනගන්නවා. දැනගැනීම තුළ තමයි මේ පුද්ගල ස්වභාවය ගොඩනගන්නේ. සත්වයේක පුද්ගලයේක ආත්මයක් කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට විරුද්ධව නිට්ටය සුඛ ආත්ම කියන සංඥාව තුළින් දකිනවා අපි ලෝකයේ දෙස
බලන්නේ ඒ සංඥාවෙන් යුක්තවයි. එහෙමනම් ඒ ආකාරයට අපට ඒ ආකාරයෙන් මේක තේරුම් කරගන්නට පුළුවන් වුණොත් පින්වත්නි අපි ලෝකේ යථාර්ථය දැක්ක වෙනවා. මේ දුක ඇති වෙන විදිහ, දුක ඇති වෙන සමුදය හේතුව, ප්‍රසාද ගෝචරයන් නිට්ටයයි කියලා පිළිගැනීම තුළ සමුදය වෙන හැටි, තණ්හාව නැවත නැවත සකස් වෙන හැටි, ඊළඟට දුක්ඛ නිරෝධය කියලා කිව්වේ එය මම නොවේ, මගේ නොවේ, මගේ වසඟෙහි පවත්වන්න පුළුවන් කමක් නැහැ. අනාත්ම කියන ස්වභාවය අවබෝධ කරගන්නවා. දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා කිව්වේ මේ ආර්ය ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. එහෙනම් හරි විදිහට දකිනවා, චතුරාර්ය සත්‍යයට අනුකූලව දකිනවා. මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙනවා. රූපේ නිට්ටයයි කියලා හිතාගෙන හිටපු අදහස මතේ වැරදි කියලා අපි දකිනවා. රූපය අනිත්‍යයි. ඒ අනිත්‍ය නම් දුකයි. දුක නම් අනාත්මයි. යමක් අනාත්ම නම් එය මගේ නොවේ, එය මම නොවේ, මා වසඟෙහි මගේ ආත්මය කියලා පිළිගන්න පුළුවන් කමක් නැහැ කියලා සම්මාදිට්ඨියෙන් දකිනවා. එතකොට අපේ සම්මා සංකල්පනාව හරි වෙනවා. ඒ විදිහට තමයි අපි කල්පනා කරන්නේ. වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ ආර්ය මාර්ගයේ ආර්ය ප්‍රතිපදාවේ අංග තුල පිහිටන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට පින්වත්නි අපිට මේ කාරණා අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහන්නේ මෙසේ දන්නා වූ ඒ වගේම බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ රූපේ කලකිරේ, වේදනාවේ කලකිරේ, සංඥාවේ කලකිරේ, සංකාරයේ කලකිරේ, විඥානයේ කලකිරේ. ତර කලකිරේ කියලා කියන්නේ තදුසේ අවබෝධ කරගන්නවා. උපාදානයේ අසුරු නොකරනවා කියන එකයි කලකිරනවා කියලා කියන්නේ. එපා වෙනවා කියන අර්ථය නෙමෙයි. උපාදාන වශයෙන් අසුරු කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් උපාදාන වශයෙන් ගන්න. හේතුන් නිසා හටගෙන හේතුව නැති වෙනකොට නිරුද්ධ වෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. එහෙනම් කලකිරීමෙන් නොවැළේ. අන්න උපාදාන වශයෙන් අසුරු කරන්නේ. ඒ නිසා ඇලෙන්නේ. ඇලීමක් ඇති කරගන්නේ. නොඇලීමෙන් ඇලෙන්නේ නැතුව මිදෙනවා. මිදුන කල්ලි මිදුනේ යන ඥානය පහළ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාහරනවා ජාතිය ක්ෂය වුණා. නැවත උපතකට හේතු නැහැ. උපාදාන නැහැ. බ්‍රහ්මචර්යාව ශාසන බ්‍රහ්මචර්යාව කරලා ඉවරයි. නිමා කළා. ආය පස්සට කරන්නට දෙයක් නැහැ. පස්සේ කළ යුතු දෙයක් නැහැ. කළ යුතු සියල්ල කරලා නිමා කළා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට පින්වත්නි අපිට මේ ධර්මතාවය අවබෝධ කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූත්‍ර දේශනාවට පුණ්‍ය කිරියවත්තු සූත්‍රය ඇසුරෙන් දාන සීල කියන කොටස් දෙක පූර්ණේ කරනවා වගේම භාවනා කියන කොටස සම්පූර්ණ කරගෙන මේ ජීවිතය තුළ අපිට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පින්වතුන්ට ඒ පිළිබඳව යම් වැටහීමක් අවබෝධයක් අද මේ දේශනාව තුළින් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා.
ඒ අනුව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවෙහි ප්‍රධාන දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ ලීඩ්ස් එංගලන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරයේ දායකත්වයේ දරන පින්වත් ඒ දායකාවක් වන පුෂ්පා කපුගම සෝම්පාල කපුගම කියන ඒ මහත්මියත් ඒ මහත්මාත් දෙපළ තමයි දායකත්වයේ දරාගෙන මේ ධර්ම දේශනාවේ අනුග්‍රහය ලබා දෙන්නේ දායකත්වයේ ලබා දෙන්නේ. ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා මීට වසර 3කට පෙර මිය පරලොව 3කට පෙර පෙබරවාරි මාසයේ 15 වන දින අභාව ප්‍රාප්ත වූ කුසුමා වික්‍රමසිංහ මෑණියන්ටත් චිල්ඩර්ස් පියතුමාටත් පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම පුෂ්පා කපුගමගේ නෝන මහත්මියගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට, සෝමදාස කපුගම මහත්මයාගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. නැදි නෝනා කපුගම මව සහ ජෝන් කපුගම පියතුමාට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සහෝදර මහත්මයා වන කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති තම්පත් තිලකරත්න කපුගම මහත්මයාටත් පින් අනුමෝදන් කිරීමට මේ පුෂ්පා කපුගම සෝම්පාල කපුගම කියන දෙපළ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කළ කුල ප්‍රවේණීගත සතර වර්ග ඥාතීන් මිය පරලෝකීය මව් දෙමව්පිය ගුරුවර ඥාති බන්දු මිත්‍ර ආදී නම් සඳහන් කළ නොකළ සෑම සියලු දෙනාටම අපි මේ ධර්ම දේශනා පැවැත්වීමෙන් මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කරලා ඒ විදර්ශනා ප්‍රඥාව අවබෝධය ලබා ගත්තා නම් ඒ ආනිසංසය ඒක තමයි කුසල ශක්තිය කියන්නේ. ඒ හැම දිනාට එක ලෙසම අනුමෝදන් වෙලා පින් බලාපොරොත්තු සිටිනවා නම් පින් ලැබෙන තැනක ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයටපත් වේවා. උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තිය ඒ මිය පරලොව යන්නට යෙදුන සියලු දෙනාටම එකලෙස හේතු වාසනා වේවා කියලා සාදු කියලා කවුරුත් ප්‍රාර්ථනා ඇති කරගන්න. ඒ වගේම පුෂ්පා කපුගම සහ සෝම්පාල කපුගම පවුලට සම්බන්ධ සියලු දෙනාටම ආශිර්වාද කරන්නටත් මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරලා බලාපොරොත්තු වෙනවා. ඒ දෙපළටත් ඒ වගේම ඥාති හිතයිෂී සෑම සියලු දෙනාටමත් මේ සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියන්ගේ ආශිර්වාදයෙන් බලයෙන් කායික සහනේ මානසික සහනේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. සිතන පතන යහපත් බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිද්ධ වේවා. තව තවත් උතුම් ධර්ම මාර්ගයේ දියුණු පමුණු කරගෙන අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තිය මේ කුසල ශක්තිය අපි හැමදෙනාටම උපකාර වේවා. කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන අතර අපි රැස් කර ගන්නා ලද පින දෙවියන් සහිත ලෝකයාටත් අනුමෝදන් කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං චිරන් රක්칸තු මං ත්වං සදාති. ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම සියලු දෙනාටම උතුම් අමා මහ නිර්වාණයම අවබෝධ වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.